සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ වෙලාවේ මං මේ පින්වත් පිරිසට ඒ අපගේ ශාස්තෘන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ උතුම් දහම් කාරණා කිහිපයක් සිහිපත් කරලා දෙන්නම්. හොඳට අහගෙන ඉන්න ඕන. ඒ වගේම නුවණින් කල්පනා කරන්න ඕන. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා තමයි මේ ලෝක සත්වයන්ට මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය පෙන්වලා දෙන්නේ. ඒ හැකියාව තියෙන්නේ බුදු කෙනෙකුට විතරයි. ඒ දුකෙන් නිදහස් වෙන මාර්ගය මේ ලෝකයට විවර කරලා දෙන්න ඒ හැකියාව වෙන කිසි කෙනෙකුට නැහැ. ඒ ආශ්චර්යවත් මනුස්සරත්වයට පමණයි පුළුවන්. ඉතින් ඒ අපගේ සාතුන් වහන්සේ, අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ තුන් ලෝකේම අවබෝධ කරලා ඒ අපහට ඒ දුකෙන් නිදහස් වෙන මාර්ගය දේශනා කොට වදාළා. ඒ බුදුරජාණන් සරණ යන ශ්‍රාවක හැටියට අපිට කරන්න තියෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ඒ ධර්මය අවබෝධ කරලා ධර්මය ඉගෙනගෙන ධර්මයේ අනුව පිළිපදලා අපේ ජීවිතයේ තිබෙන දුක් දුම්නස් දුරු කරලා ඒ සුවපත් වූ ජීවිතය කරා යන එක. පින්වත්නි, අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සම්මා සම්බුදුවරයෙක්. කියන්නේ මේ සීල ලෝකයන් අවබෝධ කරගත්ත කෙනෙක්. මේ ලෝකේ උන්වහන්සේට අවබෝධ නොවිච්ච දෙයක් නැහැ. උන්වහන්සේ තුළ පිහිටලා තියෙන විශාරද ඥානයක්. උන්වහන්සේ දේශනා කරනවා මේ ලෝක කිසි ශ්‍රමණයෙකුට, බ්‍රාහ්මණයෙකුට, කිසි දෙවියෙකුට, බ්‍රාහ්මණයෙකුට බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ විදිහට අභියෝග කරන්න බෑ. කොහොමද? ඔබ වහන්සේ තමන් වහන්සේ ගැන පෙන්වා දෙනවා සම්මා සම්බුදුවරයෙක් කියලා. හැබැයි ඔබ වහන්සේ මෙන්න මේ කාරණා අවබෝධ කරලා නැහැ. හේතු සහිතව, කරුණු සහිතව ඒ විදිහේ ප්‍රකාශයක් කරන්න බෑ කියන. හේතුව තමයි උන්වහන්සේ ඇත්තටම සම්බුදුවරයෙක්. ඒ සම්බුදු නුවණින් මේ ලෝකේ අවබෝධ කරලා තමයි අපිට මේ ධර්මයේ පෙන්වා දෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා උන්වහන්සේ දේශනා කරන ධාතු ස්වභාවය කියලා එකක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මෙන්න මේ කාරණේ හොඳට තේරුම් ගන්න ඕනේ. ධාතු ස්වභාවය කියලා කියන්නේ මේ ලෝකයේ ස්වභාවය ගැන. ඉතින් මේ ධාතු ස්වභාවය ගැන තේරුම් ගත්ත කෙනෙකුට තමයි පුළුවන් වෙන්නේ මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය කරා යන්න.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්බුදුවරයෙක් වශයෙන් උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් උන්වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද පින්වත් මහණෙනි සම්බුද්ධත්වයට කලින් සම්බුද්ධත්වයට පත් නොවී සිටියේදී බෝධිසත්ව අවදීයේදීම මාහට මෙන්න මේ විදිහ අදහසක් ඇති වුණා. මොකද්ද මේ පඨවි ධාතුව කියලා එකක් තියෙනවා. මේ පඨවි ධාතුවේ ආස්වාදයේ මොකද්ද? ආදීනවේ මොකද්ද? ඒකෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒ වගේම ආපෝ ධාතුව කියලා දෙයක් තියෙනවා. මේ ආපෝ ධාතුව කියලා කියන්නේ මොකද්ද? ඒ ආපෝ ධාතුවේ ආස්වාදයේ මොකද්ද? ආදීනවේ මොකද්ද? ඒක නිදහස් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒ වගේම තමයි තේජෝ ධාතුව කියලා දෙයක් තියෙනවා. මේ තේජෝ ධාතුවේ තිබෙන ආස්වාදයේ මොකද්ද? ආදීනවේ මොකද්ද? ඒකේ නිදහස් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒ වගේම තමයි වායෝ ධාතුව කියලා දෙයක් තියෙනවා. මේ වායෝ ධාතුව කියලා කියන්නේ මොකද්ද? ඒ වායෝ ධාතුවේ ආස්වාදයේ මොකද්ද? ආදීනවේ මොකද්ද? නිස්සරණය මොකද්ද? ඒතර බුදුරජාණන් වහන්සේ බුදුන් වහන්සේ අවබෝධ කරපු දෙයක් තමයි මේ ධාතු ස්වභාවය. මේ ලෝකේ තියෙන. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. ඒතර මේ ස්වභාවය මේ ලෝකේ තියෙනදී මේ ලෝකේ ගැන කතා කරනකොට ওই ස්වභාවයන් එක එකතු වෙලා තමයි කතා කරන්න තියෙන්නේ. ඒ උන්වහන්සේ විස්තර කරලා දෙනවා මේ කාරණේ ගැන. සම්බුදුවරයෙක් බවට පත් වෙන්න කලින්ම මේ ධාතු ස්වභාවය ගැන විමසුවා කියනවා. පඨවි ධාතුවේ තියෙන ආස්වාදයේ මොකද්ද? ආදීනේ මොකද්ද? නිස්සරණය මොකද්ද? උන්වහන්සේ අවබෝධ කරා කියනවා. මොකද්ද? පඨවි ධාතුව හේතු කරගෙන යම් සැපයක් සොම්නසක් උපදිනවා නම් අන්න ඒක තමයි පඨවි ධාතුවේ ආස්වාදය කියලා. පඨවි ධාතුව කියලා කියන්නේ පින්වත්නි පොළොවට පස් වෙලා යන දේවල්, තද ගතිය යුක්ත දේවල්. උන්වහන්සේ පඨවි ධාතුව හැටියට විස්තර කොට පෙන්ලා දෙනවා මේ කේස්, ලොම්, නියපොතු, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලබුව, පෙනහළ, ඊළඟට මේ කුඩා බඩවැල, මහා බඩවැල, ආමාශය, අසූචි, ඒ වගේම තමයි හිස් මොළේ. එතකොට මෙන්න මේ තද ගතියෙන් යුක්ත යම් කිසි දෙයක් තියෙනවා නම් මේ අභ්‍යන්තරික වශයෙන් ගත්ත ඒ සියල්ල පඨවි ධාතුවයි. ඊළඟ බාහිරත් යම් කිසි ඒ විදිහේ දෙයක් තියෙනවා නම් තද ගතියෙන් යුක්ත ඒ ස්වභාවයට ඇති ඒකත් පඨවි ධාතුවමයි. අභ්‍යන්තරය බාහිර ඒවා ඒ පඨවි ධාතුවමයි. එතකොට මේ පඨවි ධාතුවේ ආස්වාදයක් කියලා දෙයක් තියෙනවා. කියන ආස්වාදය මොකද්ද කියලා කියනවා මේ පඨවි ධාතුව මුල් කරගෙන යම් සැපක් සොම්නසක් උපදිනවා නම් ඒක තමයි ආස්වාදය. දැන් එහෙම එකක් නැද්ද? තියෙනවනේ. දැන් උදාහරණයක් ගත්තොත් මේ කෙස් ටිකක් ගන්න. දැන් කෙස් වල කෙස් ටික අරගෙන ඒකේ ආස්වාදයක් නැද්ද? ලස්සනට කොණ්ඩේ තියෙනකොට ඒ මුල් කරගෙන ඒ අරමුණු කරගෙන සැපක් සොම්නසක් උපදින ආස්වාදය. බුදුරජාණන් දේශනා කළා මෙන්න මේක තමයි පඨවි ධාතුවේ ආස්වාදය. එතකොට මේ බුදුරජාණන් දේශනා කරනවා ඒ වගේම මේ පඨවි ධාතුවේ ආස්වාදය කියලා එකක් තියෙන නිසා තමයි මේ ලෝක සත්‍යය මේකට ඇලෙන්නේ කියලා. ආස්වාදයක් නොතිබුණා නම් මේ පඨවි ධාතුවට ඇලෙන්නේ නැහැ කියලා. ඔන්න බලන්න. මේකේ ආස්වාදයක් තියෙනවා. මේකේ සතුටු උපදින ස්වභාවයක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කළේ මොකද්ද? මේ පඨවි ධාතුවේ මේ ස්වභාවය අවබෝධ කරපු එක. මෙන්න මෙහෙම දෙයක් මේ පඨවි ධාතුවේ තියෙනවා. ආපෝ ධාතුවත් ඒ වගේ. වායු ධාතුවත් ඒ වගේ. තේජෝ ධාතුවත් ඒ වගේ. දැන් වායු ධාතුව ගැන කියනකොට බුදුරජාණන් දේශනා කරනවා මේ ශරීරය ඇතුලේ තියෙන පිත්ත, සෙම, සොට්ටු, සැරව, කෙල, දහඩිය, සඳ මිදුළු, මූත්‍රා මේ ආදී කඳුළු මේ ආදී වශයෙන් මේ තෙල් මන්දය, උරුණු තෙල් මේ ආදී වශයෙන් මේ තියෙන දේවල් වලට කියනවා ආපෝ ධාතු. වැగిරෙන ස්වභාවයෙන් යුක්ත දේවල්.
එතකොට බාහිර යම් කිසි දෙයක් තියෙනවා නම් ඒ ස්වභාවයටයි වැගිරෙන ස්වභාවය ජලය හා එකතු වෙලා යන දෙයක්. ඒකත් ආපෝ ධාතුවම තමයි. එතකොට මෙන්න මේ ආපෝ ධාතුව මුල් කරගෙන යම් සැපක් සොම්නසක් උපදිනවා නම් අන්න ඒකේ ආපෝ ධාතුවේ ආස්වාදයයි කියන්නේ. ආපෝ ධාතුවේ ආස්වාදයයි කියන්නේ. බුදුරජාණන් දේශනා කරන ආපෝ ධාතුවේ විදිහට ආස්වාදයක් නැත්නම් මේ සත්‍යය මේකට ඇලෙන්නේ නැහැ. මේකට සත්‍යය ඇලෙන්න හේතු තමයි ආපෝ ධාතුවේ ආස්වාදයක් තියෙන නිසා. මේක තේරුම් ගන්න මේක මේ ආපෝ ධාතු ස්වභාවයේ තියෙන එකක්. ඊළඟට තමයි බුදුරජාණන් දේශනා කරනවා වායු ධාතුව ගැන. වායු ධාතුව කියලා කියන්නේ හමාගෙන යන දේවල්. චලනය වෙන. එතකොට මේ ශරීරය ගන්නකොට තියෙනවා උඩු අතර ගමන් කරන වාතය තියෙනවා. යටි අතර ගමන් කරන වාතය තියෙනවා. මේ අංග මංගානුසාරව මේ අංගපතේ හැමතැනම යන වාතය තියෙනවා. අංගපය හොලවන වාතය තියෙනවා. නේ තනින් තන තියෙන වාතය තියෙනවා. කුස තුල තියෙන වාතය තියෙනවා. එතකොට මේ යම් කිසි වාතයක් තියෙනවා නම් ආභ්‍යන්තරික මේකේ වායු ධාතුව. බාහිර තේ ස්වභාවය තියෙනවා නම් ඒකත් වායු ධාතුව. එතකොට මේ වායු ධාතුව මුල් කරගෙන යම් කිසි සැපක් සොම්නසක් උපදිනවා නම් මේක මොකද්ද? මේ වායු ධාතුවේ ආස්වාදයයි. ඒක බුදුරජාණන් අවබෝධ කළා. දැන් මම අවබෝධ කරගන්නේ සම්බුද්ධත්වයට පත් වෙන්න කලින්මයි. බුදුරජාණන් දේශනා කරනවා යම් කිසි විදිහකට මේ වායු ධාතුවේ ආස්වාදයක් නොතිබුණා නම් මේ සත්‍ය මේ වායු ධාතුවට ඇලෙන්නේ නැහැ කියන්නේ. මේක මේ බැසගෙන ඉන්නේ මේක ඇලිලා ඉන්නේ මේක නිදහස් වෙන්න බැරුව මේ ආස්වාද නිසා. ඒකට අහු වෙලා. ඊළඟට තේජෝ ධාතුව ගත්තොත් එහෙම. ඇඟපත දිරවන තේජෝ ධාතුව. ඇඟපත තවන තේජෝ ධාතුව. කන බොන දේවල් දිරවන තේජෝ ධාතුව. මේ ශරීරයේ පවතින උෂ්ණත්වය. එතකොට මේ උණුසුමත් එක්ක එකතු වෙලා යන දේවල්ට කියනවා මොකද්ද? තේජෝ ධාතුව. බාහිර තේ ස්වභාවයට දෙයක් තියෙනවනම් ඒකත් තේජෝ ධාතුවමයි. එතකොට මේ තේජෝ ධාතුව මුල් කරගෙන යම් සැපක් සොම්නසක් උපදිනවා නම් අන්න ඒක තමයි කියන තේජෝ ධාතුවේ ආස්වාදය. බුදුරජාණන් දේශනා කළා මෙන්න මේ විදිහේ මේ තේජෝ ධාතුවේ ආස්වාදය කියලා එකක් නොතිබුණා නම් සත්‍යය මේකට ඇලෙන්නේ නැහැ කියනවා. එතකොට බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පෙරදීම බෝධිසත්වයෙක් විදිහට සිටි බෝසත් අවදීයේදීම මේ කාරණේ අවබෝධ කළා. මොකද්ද? පඨවි ධාතුවේ ආස්වාදය මොකද්ද? වායු ධාතුවේ ආස්වාදය මොකද්ද? ආපෝ ධාතුවේ ආස්වාදය මොකද්ද? තේජෝ ධාතුවේ ආස්වාදය මොකද්ද? ඒ අවබෝධ කරලා තමයි අපිට මේ කියලා දුන්නේ මෙන්න මෙහෙම ස්වභාවයක් මේකේ තියෙනවා. සාමාන්‍ය ලෝකයේ මිනිස්සු සත්වයා හොයන්නේ ආස්වාදයමයි. පඨවි ධාතු වේවා ආපෝ ධාතු වේවා තේජෝ ධාතු වේවා වායු ධාතු වේවා ආස්වාදය හොයාගෙන යන එකම තමයි කරන්නේ. ඒ වෙනුවෙන් තමයි නැහෙන්නේ. මේ ලෝකේ සාක්ෂාත් කළ යුතු යම් දෙයක් තියෙනවා නම් ඒ තමයි මේකේ ආස්වාදයේ විඳින්න පුළුවන්කම. ඒක තමයි ජීවිතාර්ථය කියලා සාමාන්‍ය ලෝකේ හිතන්නේ. සාමාන්‍ය ලෝකේ හිතන්නේ ඒක. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන එක නෙමෙයි. දැන් පඨවි ධාතුව වේවා ආපෝ ධාතුව වේවා තේජෝ ධාතුව වේවා වායු ධාතුව මේ සතර මහා ධාතුන් මුල් කරගෙන යම් සැපක් සොම්නසක් උපදින ස්වභාවයක් තියෙනවා. ඒක ආස්වාදයයි. ඒක ආස්වාදය. අන්න ඒක ඒ විදිහට තේරුම් ගන්න ඕනේ. ඊළඟට ඒ ආස්වාදේ විතරක් නොවේයි මේකේ තියෙන්නේ. ආස්වාදේ විතරක් නොවේ තියෙන්නේ මේකේ තියෙනවා ආදීනමයකුත්. මේකේ තියෙනවා ආදීනමයක්. මොකක්ද ආදීනමය? පඨවි ධාතුවේ ආදීනමය මොකද්ද? ඒ පඨවි ධාතුව ගැන කියනකොට බුදුරජාණන් දේශනා කරනවා පඨවි ධාතුව යම් අනිත්‍යකින් යුක්තද දුකකින් යුක්තද විනාශ වෙලා යන ස්වභාවයෙන් යුක්තද? පඨවි ධාතුව අනිත්‍ය ස්වභාවයටයි තියෙන්නේ. වෙනස් වෙන ස්වභාවයටයි තියෙන්නේ.
යම් කිසි පටවි ධාතු තුනේ ඒ ස්වභාවය තියෙනවා ඒක. මේක තමයි ආදීනවය. මේක තමයි ආදීනව මේකේ. පටවි ධාතු දැන් අතු කෙස් ටික තියෙන ලස්සනට තියෙනවා. සතුටක් සොම්නසක් උපදිනවා. සාමාන්‍ය ලෝකේ මූල ජනතාව හිතන්නේ මේක ඒ විදිහටම තියෙනවා කියලා. නෑ මේක අනිත්‍ය වෙලා යනවා. මේක අනිත්‍ය වෙලා යනවා. එතකොට අනිත්‍ය වෙලා යන ස්වභාවයටයි ඒ දුකට අයිති වෙන ස්වභාවයටයි අයිති. වෙනස් වෙන ස්වභාවයටයි අයිති. එතකොට මෙන්න මෙහෙම ස්වභාවයක් මේකේ තියෙනවා කියලා නුවණ තියෙන කෙනා තේරුම් ගන්නවා. නැති කෙනා ඇයි මෙහෙම වෙන්නේ? මොකද අර ආස්වාදයෙන් හොයාගෙන යන කෙනාට ඒක විතරමයි දකින්න මහන්සි ගන්න. ආදීනව දකින්න මහන්සි ගන්නෑ. ආදීනව ගැන හිතන්නවත් කැමති නෑ. හැබැයි ඒක හිතන්න නැති වුණා කියලා ඒ ස්වභාවය නැති වෙන්නේ නෑ ඒකේ. පඨවි ධාතුව අනිත්‍ය වෙන ස්වභාවයට අයිති. ඒක ස්වභාවය ඒක. ඒක නැති නොවී තියෙන්නේ. ඒ අනිත්‍ය වෙන ස්වභාවය. එතකොට නුවණ තියෙන කෙනා මොකද කරන්නේ මේක අවබෝධ කරගන්න මේක තමයි මේකේ ආදීනවය. පඨවි ධාතුවේ ආදීනවය කියලා අවබෝධ කරගන්න. මොකද්ද? යම් පඨවි ධාතුවක් අනිත්‍යද දුකද වෙනස් වෙන ස්වභාවයට අයිතිද? ඒක තමයි ආදීනවය. ඒකට ඒ ස්වභාවයට අයිති වෙන්නේ නැති පඨවි ධාතුවක් මේ ලෝකේ නෑ. අභ්‍යන්තරික වේවා බාහිර වේවා මොනියම් වූ ආකාර පඨවි ධාතුවක් ඇද්දේ පඨවි ධාතුව අනිත්‍යයි. ඒක දුකටයි අයිති. ඒක වෙනස් වෙලා යන ස්වභාවයටයි අයිති. ඒතර මෙන්න මේ ස්වභාවයේ ආදීනවයයි. එතකොට බුදුරජාණන් වහන්සේ බෝසත් අවදීයේදී මේ කාරණය අවබෝධ කළා මොකද්ද? පඨවි ධාතුවේ ආදීනවය. පඨවි ධාතුව අනිත්‍යද දුකද වෙනස් වෙන ස්වභාවයට අයිතිද? මේක තමයි පඨවි ධාතුවේ ආදීනවය කියලා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ අවබෝධ කළ ආපෝ ධාතුවේ ආදීනව මොකද්ද? යම් ආපෝ ධාතුවක් තියෙනවද අනිත්‍යද දුකද වෙනස් වෙන ස්වභාවයට අයිතිද? මේක ආපෝ ධාතුවේ ආදීනවයයි. එතකොට ඒ අනිත්‍ය ස්වභාවයට පත් වෙන්නේ නැති වෙනස් වෙන ස්වභාවයට පත් වෙන්නේ නැති දුකට අයිති වෙන්නේ නැති ආපෝ ධාතුව මේ ලෝකේ නැහැ. අභ්‍යන්තරික වේවා බාහිර වේවා යම් ආපෝ ධාතුවක් තියෙනවද වැගිරෙන ස්වභාවයට අයිති දෙයක් තියෙනවද ජලය හකතු වෙන ස්වභාවයට අයිති දෙයක් තියෙනවද ඒක අනිත්‍යමයි වෙනස් වෙලා යන ස්වභාවය යුක්තයි ඒක දුකටයි අයිති මේක තමයි මේකේ ආදීනමය ඊළඟට බුදුරජාණන් දේශනා කළ බෝසත් අවදී උන්වහන්සේ අවබෝධ කරා කියන මොකද්ද මේකේ වායෝ ධාතුවේ ආදීනව මොකද්ද වායෝ ධාතුව යම් වායෝ ධාතුවක අනිත්‍යද දුකට දයිති වෙනස් වෙන ස්වභාවයට දයිති මේක වායු ධාතුවේ ආදීනමයි. එතකොට ඒ ස්වභාවයට අයිති වෙන්නේ නැති වායු ධාතුවක් නැහැ. මේ ලෝකේ ආභ්‍යන්තරික වේවා බාහිර වේවා හීන ප්‍රණිතව යම් වායු ධාතුවක් තියෙනවද ඒ සියලු වායු ධාතුන් අනිත්‍යමයි. දුකටයි අයිති වෙනස් වෙන ස්වභාවයටයි අයිති. එතකොට බෝසතාණන් වහන්සේ බෝසත් අවදීදී මේක අවබෝධ කළා. මේක තමයි වායු ධාතුවේ ආදීනමය. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා බෝසත් අවදීයේ උන්වහන්සේ අවබෝධ කළා තේජෝ ධාතුවේ ආදීනව මොකද්ද? තේජෝ ධාතුවේ ආදීනව තමයි යම් තේජෝ ධාතුවක් තියෙනවාද ඒක අනිත්‍යද දුකට දයිති වෙනස් වෙන ස්වභාවයට දයිති මේක තේජෝ ධාතුවේ ආදීනමයයි. එතකොට ඒ වගේ අනිත්‍ය ස්වභාවයට පත් වෙන්නේ නැති වෙනස් වෙන ස්වභාවයට පත් වෙන්නේ නැති දුකට අයිති වෙන තේජෝ ධාතුවක් මේ ලෝකේ නැහැ. තේජෝ ධාතුවක් කියලා යමක් තියෙනවද ඒ සියල්ලම අනිත්‍යයි. ඒක වෙනස් වෙලා දුකටයි අයිති. මේක තමයි මේකේ ආදීනව. එතකොට පින්නතුනේ සාමාන්‍ය ලෝකේ පෘථග්ජන ලෝකයේ සත්වයාට මෙන්න මේ ආදීනවයට මුහුණ දෙන්න වෙනකොට පඨවි ධාතු වේවා ආපෝ ධාතු වේවා තේජෝ ධාතු වේවා වායු ධාතු වේවා මේ ආදීනෙට මුහුණ දෙන්නකොට එයා ඒක දකින්න කැමති ආස්වාදයේ හොයන්ට කල්පනා කරන්නේ. ඒක තමයි ජීවිතයේ අර්ථය හැටියට සැලකන්නේ.
හැබැයි ඒ අර්ථය හැටියට සලකගෙන ආස්වාදේ හොයාගෙන පටවි ධාතුවේ බැසගෙන ඉන්න කෙනාට ආස්වාදයට විතරක් නෙමෙයි මුහුණ දෙන්නේ ආදීනවත් එක්කම. ඉතින් එයා දුකසේ වාසය කරන්නේ. දුකසේ වාසය කරන්නේ. නුවණ තියෙන කෙනා තේරුම් ගන්න මේක පටවි ධාතුවේ ආදීනෙම. යම් පටවි ධාතුව වේවා ආපෝ ධාතුවක් වේවා තේජෝ ධාතුවක් වේවා වායු ධාතුවක් වේවා මේ සතර මහා ධාතුන්ගේ මේ ස්වභාවය අනිත්‍ය වෙලා යනකොට වෙනස් වෙලා යන ස්වභාවයට අයිති වෙනකොට දුකට අයිති වෙනකොට එයා තීරුම් ගන්න මේක තමයි මේකේ යථාර්ථය මේක තමයි මේකේ ආදීනවය මේක තමයි මේකේ කරදරය මේක තමයි මේකේ පීඩා මොකද්ද අනිත්‍යයි වෙනස් වෙලා යනවා දුකටයි අයිති එතකොට මේකේ ලෝකේ ස්වභාවය මේකයි කියලා එයා තේරුම් ගන්නවා. එතකොට බුදුරජාණන් දේශනා කරනවා මේ පඨවි ධාතුවේ, ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායෝ ධාතුවේ මේ සතර මහා ධාතුන්ගේ ආදීනවයටපත් වීමක් නොතිබුණා නම් සත්‍යය මේ කෙරේ කලකිරෙන්නේ නැහැ. කියන්නේ ආස්වාදයක් විතරම තියෙනවා. මේ ආදීනපත් වීමක් තියෙන නිසා තමයි කියන මේ කලකිරෙන්නේ මේක එපා වෙන්නේ. ආස්වාදයක් විතරක් තියෙනවා. කරදරයක් පීඩාවක් නැත්තම් ඒකේ කලකිරෙන්නේ නැහැ නේ අපි. ආස්වාද වෙනවා විඳින්න තියෙන්නේ. එහෙම නෑ. මේ ධාතුන්ගේ ස්වභාවය තමයි ආස්වාදයකුත් තියෙනවා. හැබැයි ඒ අස්සේ පිටිපස්සෙන් තියෙන මොකද්ද? ආදීනවය. ආදීනවයක් තියෙනවා. ඒත් නුවණ තියෙන කෙනා මොකද්ද කරන්නේ? මේකේ ආස්වාදේ හැටියට තේරුම් ගන්නවා. ආදීනවයට තේරුම් ගන්නවා. එතකොට යම් පටවි ධාතුවක් තියෙනවද? ඒකේ ආස්වාදේ තමයි ඒ මුල් කරගෙන යම් සතුටක් සුවසක් උපදීම. ඒකේ ආදීනය තමයි ඒක අනිත්‍ය ස්වභාවයට පත් වෙලා යන එක. වෙනස් වෙන ස්වභාවයට පත් වෙන එක දුකටයි තියෙන එක. ආපෝ ධාතුව මුල් කරගෙන යම් සැපක් සොන්නසක් උපදිනවා නම් ඒක ආපෝ ධාතුවේ ආස්වාදයයි. එතකොට ආපෝ ධාතුව අනිත්‍ය ස්වභාවයට පත් වෙනවද වෙනස් වෙන ස්වභාවයට පත් වෙනවද? දුකටයි ස්වභාවයට පත් වෙනවා. ඒක ඒ ආපෝ ධාතුවේ ආදීනමයි. ඊළඟට වායු ධාතුව මුල් කරගෙන යම් සැපක් සොම්නසක් උපදිනවද ඒක වායු ධාතුවේ ආස්වාදයයි. ඒතර යම් වායු ධාතුවක් තියෙනවද ඒක අනිත්‍ය ස්වභාවයට පත් වෙනවද වෙනස් වෙන ස්වභාවයට පත් වෙනවද දුකටයි තියෙන ස්වභාවයට පත් වෙනවද ඒක වායු ධාතුවේ ආදීනමයි. තේජෝ ධාතුව මුල් කරගෙන යම් සැපක් සොම්නසක් උපදිනවද ඒක තේජෝ ධාතුවේ ආස්වාදයයි. යම් තේජෝ ධාතුවක් අනිත්‍යද වෙනස් වෙනවා දුකට අයිතිද ඒක තේජෝ ධාතුවේ ආදීනමයි. ඒතර නුවණ තියෙන කෙනා තේරුම් ගන්න මේකේ තියෙන ස්වභාවයක්. ආස්වාදයක් තියෙනවා ආදීනවයක් තියෙනවා. එතකොට ආස්වාදේ හැටියට එයා දකිනවා ආදීන හැටියට එයා දකිනවා. එතකොට අන්න ඒ විදිහට දකින්න කෙනා කල්ගේ හිත පිහිටන්නේ මේ තේජෝ මේ පඨවි ආපෝ තේජෝ ධාතුන්. එයා කල්පනා කරන නිදහස් වෙන්න. ඒ කල්පනා කරන නිදහස් වෙන්න. ඒකට කියනවා නිස්සරණය කියලා. එතකොට බුදුරජාණන් දේශනා කරනවා මේ පඨවි ධාතුවේ කෙරෙහි පඨවි ධාතුවෙන් නිදහස් වෙනවා නිස්සරණයටපත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? බෝසතාණන් වහන්සේ ඉදිරියට හෙව්වනේ. උන්වහන්සේ තේරුම් ගන්න පඨවි ධාතුව කෙරෙහි යම් ආශාවක් තියෙනවද? අන්නේ ආශාව දුරු කිරීමක් ඇද්ද ප්‍රහාණය කිරීමක් ඇද්ද? අන්න ඒක කියනවා පඨවි ධාතුවෙන් නිදහස් වීම කියලා කියනවා. ආපෝ ධාතුව කෙරෙහි යම් ආශාවක් ඇති වෙලා තියෙනවද? ඒ ආශාව දුරු කිරීම තමයි කියනවා. ඒ ආපෝ ධාතුවෙන් නිදහස් වීම කියලා කියන්නේ. වායෝ ධාතුව කෙරෙහි යම් ආශාවක් තියෙනවද? කැමැත්තක් තියෙනවද? ඒ ආශාව කැමැත්ත දුරු කිරීම තමයි ඒ වායෝ ධාතුවෙන් නිදහස් වීම කියලා කියන්නේ. තේජෝ ධාතුව කෙරෙහි යම් කිසි ආශාවක් කැමැත්තක් තියෙනවද? ඒ තේජෝ ධාතුව කෙරෙහි තියෙන ආශාව කැමැත්ත දුරු කිරීමට කියනවා තේජෝ ධාතුවෙන් නිදහස් වීම කියලා. ඕක තමයි කියන මේ ධාතුන්ගෙන් නිස්සාරණය වෙනවා කියලා.
එතකොට යම් කිසි කෙනෙක් මේ පඨවි ආපෝ තේජෝ ධාතුන්ගේ ඒ ස්වභාවය ආස්වාදයේ තේරුම් ගන්නවද? ආදීනවේ ආදීන හැටි තේරුම් ගන්නවද? නිස්සරණ හැටි තේරුම් ගන්නවද? අන්න එයා තමයි දුකෙන් නිදහස් වෙන කෙනා. දුකෙන් නිදහස් වීම කරා යන කෙනා. දැන් බුදුරයන්ගේ ශ්‍රාවකයෝ ඔන්න ඔය කාරණේ ඉෂ්ට කරගන්නවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගන්න කෙනෙක් වෙනවා. ආස්වාදයේ හැටියට දකිනවා. ආදීනව ආදීන හැටියට දකිනවා. නිස්සරණේ නිදහස් වීම කියලා කියන්නේ මොකද්ද කියලා දකිනවා. සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට පෘථග්ජන ලෝකයේ කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. අර කලින් සිහිපත් කළා වගේ එයා හොයන්නේ ආස්වාදයේ විතරයි. ජීවිත අර්ථයේ හැටියට සලකන්නේ ජීවිතයේ සාර්ථකත්වයට හැටියට සලකන්නේ ආස්වාදය හොයන එක. හැබැයි ධර්මයේ තියෙන ජීවිත අර්ථය මොකද්ද? නිදහස් වීම, නිස්සරණය. බලන්න වෙනස. නිස්සරණය. පෘථග්ජන ලෝකයේ සත්‍යය නිස්සරණයක් ගැන කතා වෙන්නේ නැහැ. නිස්සරණයක් ගැන කරා යන්න බැරි යජයට ආස්වාදින අර්ථයට සලකන්නේ. ආදීනව ගැන සිහි කරන්න කැමති නැහැ. ආදීනව දකිද්දි හිතන්නේ මේකට අයිති නෑ. මේකට අයිති එකක් නෙවෙයි. මේ පඨවි ධාතුවේ, වායෝ ධාතුවේ, ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ මේ සතර මහා ධාතුන්ගේ තියෙන එකක් නෙවෙයි මේ ආදීනව. ඒක ස්වභාවය කියලා තේරෙන්නේ නැහැ යාට. එයා හිතන්නේ මේකට අයිති නෑ. ඉතින් අර ආස්වාදේමයි මේක කැටි වෙලා තියෙන්නේ කියලා ඒ පස්සේ මිදුන ආස්වාදේ තියෙනවා. හැබැයි සුළුයි. ඒතර බුදුරජාණන් දේශනා කරනවා බලන්ට ඒ විදිහට බෝසත් අවදීයේදීම තේරුම් ගත්ත කියනවා මේ පඨවි ධාතුවේ, ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායු ධාතුවේ මේ සතර මහා ධාතුන්ගේ ආස්වාදය මොකද්ද? ආදීනවේ මොකද්ද? නිස්සරණේ මොකද්ද කියලා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන බලන්න පින්වත් මහණෙනි මම මේ සතරාකාර ධාතු පිළිබඳ ආස්වාදයේ වශයෙන් ආදීනවේ වශයෙන් නිස්සරණ වශයෙන් යථා භූත ඥානයක් ලෙස යම් තාකල් අවබෝධ කළේ නැද්ද? පින්වත් මහණේ ඒ තාකල්ම දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණ සහිත මේ දෙව් මිනිස් ප්‍රජාව තුල අනුතුරු සම්මා සම්බුද්ධත්වයම අවබෝධ කළ බවට ප්‍රතිඥා දුන්නේ නැහැ. එතකොට මේ සතර මහා ධාතුන්ගේ යථා ස්වභාවය ඒ ආකාරයෙන්ම අවබෝධ නොවන තාක්, අවබෝධ නොකරන තාක් සම්මා සම්බුදුවරයෙක් හැටියට මේ ලෝකෙට ප්‍රතිඥා දුන්නේ නැහැ කියලා. දේශනා කරන පින්වත් මහණෙනි මේ සතරාකාර ධාතු පිළිබඳ ආස්වාදයේ වශයෙන් ආදීන වශයෙන් නිස්සරණ වශයෙන් යථාභූත ඥානයක් ලෙස යම් කලක අවබෝධ කරගත්තද පින්වත් මහණනි එතකොට තමයි දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ දෙව් මිනිස් ප්‍රජාව තුළ අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයම අවබෝධ කළ බවට ප්‍රතිඥා දුන්නා. එතකොට උන්වහන්සේ තමන් වහන්සේ සම්බුදුවරයෙක් කියලා මේ ලෝකෙට ප්‍රතිඥා දුන්නේ මේ සතර මහා ධාතුන්ගේ යථා ස්වභාවය අවබෝධ කළාට පස්සේ. ආස්වාදයේ හැටියට, ආදීනව හැටියට, නිස්සරණ හැටියට. ඊට පස්සේ මොකද වුනේ? උන්වහන්සේ ප්‍රතිඥා දෙනවා කියලා කියන්නේ කොහොමද? මාගේ මේ අකුප්පා මේ චේතෝ විමුක්ති, මාගේ මේ අරහත් ඵල විමුක්තිය වෙනස් වෙන්නේ නැහැ. ආයමන්තිමා ජාති මේ තමයි අන්තිම උපත. නැතිදාන් පුනර්භව. ආය මට පුනර්භවයක් නැහැ. ඔන්නෝක තමයි ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇතුළු ඥාන දර්ශනය. ඒතකොට බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ කියන කතාව උන්වහන්සේ මේ ධාතු ස්වභාවය ගැන පඨවි ධාතුවේ, ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායු ධාතුවේ මේ සතර මහා ධාතුන්ගේ යථා ස්වභාවය ඒ ආකාරයෙන්ම අවබෝධ කරගන්න. මේ ලෝක කිසි කෙනෙකුට හේතු සහිතව කරුණු සහිතව කියන්න කාරණයක් නැහැ. ඔබ වහන්සේ මේ ධාතුන්ගේ ස්වභාවය අවබෝධ නොකරපු කෙනෙක්. මෙන්න මේ දේවල් අවබෝධ කරලා නැහැ. කිසි කෙනෙකුට කියන්න බෑ.
පරිපූර්ණ අවබෝධ කරලා තමයි මේ ලෝකෙට මේ ස්වභාවය ගැන කියලා දෙන්නේ. බලන්න උන්වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට. පින්වත් මහණෙනි මම පඨවි ධාතුව පිළිබඳව තිබෙන ආස්වාදයේ විශේෂයෙන් අධ්‍යයනය කළා. එතකොට පඨවි ධාතුවට යම් අයත් යම් ආස්වාදයක් වේ නම් ඒ මට අවබෝධ වුණා. පඨවි ධාතුවට අයත් ආස්වාද යම් තාක් ඇද්දේ මම ප්‍රඥාවෙන්මයි දැකගත්තේ. බුදුරජාණන් දේශනා කරන මොකද්ද? පඨවි ධාතුවේ ආස්වාදය කියලා යමක් ඇද්ද. ඒක මම ඒ ගැන හෙව්වා කියනවා. එතකොට ඒක අවබෝධ කළා දියුණු කරන ප්‍රඥාවෙන් පඨවි ධාතුවේ ආස්වාදයේ මේකයි. පඨවි ධාතුව මුල් කරගෙන යම් සැපක් සොම්නසක් උපදිනවද? ඒක තමයි පඨවි ධාතුවේ ආස්වාදය. ඊළඟට බුදුරජාණන් දේශනා කළා මේ පඨවි ධාතුවේ ආදීනවේ මොකක්ද කියලා හෙව්වා කියනවා. එතකොට ආදීනව ගැන හොයනකොට ආදීනව කියන්නේ මොකක්ද කියලා අවබෝධ වුණා. මොකද්ද? පඨවි ධාතුවක් ඇද්ද ඒක අනිත්‍යද දුකටදයිති වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තද මේක ආදීනවයයි. එතකොට මේ පඨවි ධාතුවේ ආදීනවේ දියුණු කරන ප්‍රඥාවෙන් අවබෝධ කළා. ඒ වගේම තමයි පඨවි ධාතුවෙන් යම් නිදහස් වීමක් ඇද්ද නිස්සරණයක් ඇද්ද ඒක හෙව්වා කියනවා. එතකොට නිස්සරණය කියන්නේ මොකද්ද කියලා නිස්සරණය කියන්නේ මොකද්ද කියලා මට අවබෝධ වුණා. මොකද්ද මේ පඨවි ධාතු නිස්සරණය කියලා කියන්නේ? ඒ පඨවි ධාතුව කෙරෙහි යම් ආශාවක් කැමැත්තක් ඇද්ද ඒක දුරු වීමයි. ඒක දුරු වීමයි. බුදුරජාණන් දේශනා කරන මේ විදිහටම තමයි ආපෝ ධාතුව පිළිබඳව. ආපෝ ධාතුවේ යම් ආස්වාදය මොකද්ද ඒක හෙව්වා කියනවා. ආස්වාදය කියන්නේ මොකද්ද කියලා අවබෝධ වුණා කියනවා. ඒ වගේම තමයි ආදීනවේ මොකද්ද කියලා හෙව්වා කියනවා. ආදීනවේ මොකද්ද කියලා අවබෝධ කරා. නිස්සරණය කියන්නේ මොකද්ද කියලා හෙව්වා කියනවා. නිස්සරණය කියන්නේ මොකද්ද කියලා අවබෝධ. ඒ වගේම තමයි තේජෝ ධාතුවේ ආස්වාදයේ පිළිබඳ හෙව්වා. විශේෂයෙන් හෙව්වා තේජෝ ධාතුවේ ආස්වාදය කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්න. තේජෝ ධාතුවේ ආදීනවේ මොකද්ද කියලා හෙව්වා. තේජෝ ධාතුවේ ආදීනවේ මොකද්ද කියලා දියුණු කරන ප්‍රඥාවෙන් අවබෝධ කළා. තේජෝ ධාතුවේ නිස්සරණය මොකද්ද කියලා අවබෝධ කළා. වායෝ ධාතුවේ ආස්වාදය කියන්නේ මොකද්ද කියලා හෙව්වා. වායු ධාතුවේ ආස්වාදය මොකද්ද කියන්නේ ඒක අවබෝධ කළා. වායු ධාතුවේ ආදීනව කියන්නේ මොකද්ද කියලා හෙව්වා. වායු ධාතුවේ ආදීනව මොකද්ද කියලා අවබෝධ කළා. වායු ධාතුවෙන් නිදහස් වීම ගැන හෙව්වා. වායු ධාතුවෙන් නිදහස් වීම කියන්නේ මොකද්ද කියලා අවබෝධ. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දියුණු කරන ප්‍රඥාවෙන් මේ සතර මහා ධාතුන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් ඒ ආකාරයෙන්ම අවබෝධ කළා. මොකද්ද මේ සතර මහා ධාතුන්ගේ ආස්වාදය කියලා කියන්නේ? පින්වත්නි උන්වහන්සේ අවබෝධ කළා සතර මහා ධාතුන් මුල් කරගෙන යම් සැපක් සොම්නසක් උපදිනවද එයයි. සතර මහා ධාතුන් මුල් කරගෙන යම් සැපක් සොම්නසක් උපදිනවද එයයි. ඉතින් අපි තේරුම් ගන්න ඕන පඨවි ධාතුව වේවා, ආපෝ ධාතුව වේවා, තේජෝ ධාතුව වේවා, වායු ධාතුව වේවා. මේ මුල් කරගෙන සැපක් සොම්නසක් උපදිනවද? මේක තමයි මේ පඨවි මේ සතර මහා ධාතුන්ගේ ආස්වාදය. ඒක ප්‍රඥාවට අයිති වෙන එක. ඒ වගේම තමයි ඒකේ ආදීනව මොකද මේ සතර මහා ධාතුන්ගේ ඒ සතර මහා ධාතුන් අනිත්‍ය ස්වභාවයට අයිතිද? නිට්ටය නැද්ද? ස්ථිර නැද්ද? වෙනස් වෙන ස්වභාවයට අයිති දුකටද අයිති? ඒක තමයි සතර මහා ධාතුන්ගේ ආදීනවය. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මේ සතර මහා ධාතුන් අනිත්‍ය වෙලා යනකොට වෙනස් වෙන ස්වභාවයටපත් වෙනකොට දුකටපත් වෙනකොට තේරුම් ගන්න මේක තමයි මේකේ ආදීනවය. සාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මේක නෙමෙයි. එතකොට යම් කිසි කෙනෙක් තේරුම් ගන්නොත් මේක තමයි ආදීනවය කියලා එයා ඒක ප්‍රඥාවෙන් දකින්න එක. ප්‍රඥාවටයි තියෙක ඒක. ඉතින් ඔය තේරුම් ගන්න තමයි මහසි ගන්න ඕනේ. එතකොට බුදුරජාණන් දේශනා කරනවා ඒ වගේම තමයි මේ සතර මහා ධාතුන් කෙරෙහි යම් කැමැත්තක් ආශාවක් තියෙනවද ඒක දුරු කිරීම තමයි මේක නිදහස් වුණා කියලා කියන්නේ. එතකොට නිස්සරණය කරා යන්න නම්
ඒ නිස්සරණය කරා යෑම තමයි ජීවිතයේ අර්ථය. එතකොට ඒ නිස්සරණය කරා යන්න නම් එයා මේ ධාතුන්ගේ සතර මහා ධාතුන්ගේ යථා ස්වභාවය ආස්වාදයේ ආස්වාදයට දකින්නත් ඕනේ. ආදීනවේ ආදීනව හැටියට දකින්නත් ඕනේ. මේක තියෙන ස්වභාවයයි කියලා. දැන් අර කලින් සිහිපත් කළා වගේ සාමාන්‍ය ලෝකේ කෙනා කල්පනා කරන්නේ ආස්වාදය ගැන විතරයි. ආදීනව ගැන හිතන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් දේශනා කරනවා මේ පඨවි ධාතුව ගැන කල්පනා කරන්න කියලා තියෙනවා. අභ්‍යන්තරික වේවා බාහිර වේවා යම් පඨවි ධාතුවක් ඇද්ද ඒ පඨවි ධාතුව මම නොවේ මගේ නොවේ මගේ ආත්මේ නොවේ කියලා දිනු කර ප්‍රඥාවෙන් දකින්න කියනවා. ඒ කියන්නේ මේක තමාගේ වශකේ පවත්තන්ට බැරි දෙයක්. තමාගේ වශකේ පවත්තන්ට බැරි දෙයක් කියලා දකින්න කියනවා. එතකොට තමාගේ වශකේ පවත්තන්ට බැරි දෙයක් කියලා දකින්න නම් එයා මේකේ අනිත්‍ය ස්වභාවයටපත් වෙන එක තේරුම් ගන්න ඕනේ. මේක අනිත්‍යයි කියලා. ඉතින් සිහි කරන්න කියන මේ පඨවි ධාතුව ඇද්ද ඒක අනිත්‍යයි. ආපෝ ධාතුව ඇද්ද දකින්න කියන මේ ආපෝ ධාතුව මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි. එතකොට ඒ දකින්න නම් එයා සිහි කරන්න ඕනේ මේකේ ආදීනේ මොකද්ද? මේ පඨවි ධාතුව කියලා ආපෝ ධාතුව කියලා යමක් ඇද්ද ඒක අනිත්‍යයි. ඒක වෙනස් වෙන ස්වභාවයටයි අයිති. ඒක සංකතයක්. ඒක දුකටයි අයිති. ඊළඟට තේජෝ ධාතුව ගැනත් එයා නුවණින් දකින්න ඕනේ මේ විදිහටයි. තේජෝ ධාතුව අනිත්‍යයි. ඒක වෙනස් වෙන ස්වභාවයටයි අයිති. ඒක දුකටයි අයිති. ඒක විශේෂයෙන් හේතු වෙනින් සකස් වෙච්ච එකක්. වායු ධාතුවත් ඒ වගේ. වායු ධාතුවත් අනිත්‍යයි. ඒක වෙනස් වෙන ස්වභාවයටයි අයිති. ඒක සකස් වෙච්ච දෙයක්. ඒක දුකටයි අයිති. මේ වායු ධාතුවත් අනිත්‍යයි. ඒතකොට මේක දකින්නකොට යාගේ හිතේ තේරුම් ගන්න එක තමයි වායු ධාතුව තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. මේ ආපෝ ධාතුව තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. මේ තේජෝ ධාතුව තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. මේ පඨවි ධාතුව තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක්. ඒතර මේ විදිහට මේ ධාතුන්ගේ යථා ස්වභාවය ඒ ආකාරයෙන් දකිනකොට එයාගේ හිත ඒ පඨවි ධාතුවේ පිහිටන්නේ ආපෝ ධාතුවේ පිහිටන්නේ තේජෝ ධාතුවේ පිහිටන්නේ වායු ධාතුවේ පිහිටන්නේ එයාගේ නිදහස් වෙන කෙනෙක් බවට පත් වෙනවා. පින්වත්නි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ධර්මයේ මේ ආකාරයෙන්ම අවබෝධ කළා. අවබෝධ කරලා උන්වහන්සේ ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන්ගේ නිදහස් වුණා. ඒ උතුම් නිවන කරා වැඩම කළා. ඉතින් උන්වහන්සේ මහා කරුණාවෙන් අපිටත් පෙන්වලා දෙන්නේ මේ ධර්මයයි. ඒ දුකේ නිදහස් වෙන මාර්ගයයි. ඉතින් යම් දවසක අපිත් මේ ධාතුන්ගේ යථා ස්වභාවය ඒ ආකාරයෙන්ම අවබෝධ කරනවද එදාට තමයි අපි මේ දුකේ නිදහස් වෙන්නේ. ඒක එක්කෙනාගේ පෞද්ගලික දෙයක්. පෞද්ගලික දෙයක්. මොකද මේ සසර ගමන යද්දී කර්මානුරූපී අපි තනිව මේ ගමන යන්නේ. මනුස්ස ලෝකෙට දැන් අපි ඇවිල්ලා ඉන්නවා. අපිත් එක්ක පිරිසක් ඉන්නවා. අපේ අම්මා තාත්තා දරු මල්ලු යාළු හිත මිත්‍රාදීන් පිරිසක් ඉන්නවා. අපි එකට මේ ලෝකෙ ඉන්නකොට ඉන්නවා. හැබැයි මේ සසර ගමන යනකොට අපි තනි යන්නේ. තනි. මේ ලෝකේ ආවට පස්සේ සම්බන්ධකම් ටික තියෙන මේ ලෝකේ අතහැරලා යනකොට ඒ ඔක්කොම දාලා යනවා. එතකොට කර්මාරූපී අපිට යම් තැන ගිල උපදින්න සකස් වෙලා තියෙනවද? එතෙන්ට යනවා. එතකොට අපේ අම්මා තාත්තා අපිත් එක්ක ඉන්නේ. දරුමල්ල අපිත් එක්ක ඉන්නේ. මේ කිසි දෙයක් අපිත් එක්ක ඉන්නේ. එතකොට ඒ වගේ ජීවිතයක අපිට පිහිට පිලිසරණ හදාගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පමණයි. ඉතින් අපි වාසනාවන්ත වුණා පින්නතුණී ධර්මය අහන්නද? ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුකේ නිදහස් වෙන ධර්මය. ඉතින් ශාස්ත්‍රුන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා අපගේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ කියා දෙනකොට දැන් මේ ධාතු ස්වභාවය ගැන මේ ලෝකෙට කියා දෙනකොට මේ පඨවි ධාතුව ගැන ආපෝ ධාතුව ගැන තේජෝ ධාතුව ගැන වායු ධාතුව ගැන කියා දෙනකොට ඒ ධර්මයට සවන් දුන්න නුවණ තියෙන පින්වන්තයෝ මේ ධර්මය අවබෝධ කරගෙන නිදහස් වුණා දුකින්. මේක තැනක තියෙනවා
පුක්කුසාති කියන එක රජ කෙනෙක් හිටියා. මේ රජුරන්ට ආරංචි වුණා බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් සිවුරු පොරව ගත්තා. බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න කියලා ඒ පුක්කුසාති දැන් ශ්‍රමණයන් පැවිදි වෙලා සවැත් නුවරට එනවා. සවැත් නුවර එනකොට එක රාත්‍රියක් ගත කරන කුඹල්හලක. එතකොට වාසනාවක් ලැබෙන බුදුරජාණන් දැක්ක මෙයාව. මෙයා ඉන ගමනේ මෙයා දැක්ක මෙයාට එච්චර ආයුෂ නැහැ ජීවත් වෙන්න. එදා රාත්‍රියේ මෙයා යම් කුඹල්හලක රාත්‍රිය ගත කළාද ඒ කුඹල්හට භාගතුන් වහන්සේ වැඩියා. දැන් අඳුරේ ඉන්නකොට දැන් අඳුර ගන්න බෑ කළුවරේ. එතකොට මේ පුක්කුසාති එක්ක බුදුරජාණන්සේ කතා කරනවා. අහනවා කවුද ඔබ මේ මං අහවලා. කාගේ ගෝලයේද ඔබ? ඔබගේ ශාස්ත්‍රඥාන්සේ කවුද? එතකොට විස්තර කියනවා මේ භාගතුන් වහන්සේ වුණේ මම පැවිදි වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ පුක්කුසාතිට ධර්මයේ කියනවා මේ ධාතු විස්තරය. පඨවි ධාතුවේ මේ යථා ස්වභාවය ගැන කියලා දෙනවා. ආපෝ ධාතුවේ යථා ස්වභාවය ගැන කියලා දෙනවා. තේජෝ ධාතුවේ යථා ස්වභාවය ගැන කියලා දෙනවා. වායු ධාතුවේ යථා ස්වභාවය ගැන කියලා දෙනවා. සිහි කරන්න කියන පුක්කුසාති මේ පඨවි ධාතුව කියලා කියන්නේ අනිත්‍ය දෙයක්. දුකටයි දෙයක් විශේෂයෙන් සකස් වෙච්ච දෙයක්. ආපෝ ධාතුව කියලා කියන්නේ අනිත්‍ය දෙයක් සංකතයක් දුකටයි දෙයක්. මේ තේජෝ ධාතුව කියලා කියන්නේ අනිත්‍ය දෙයක් සංකතයක් දුකටයි දෙයක්. මේ වායු ධාතුව කියලා කියන්නේ අනිත්‍ය දෙයක් දුකටයි දෙයක් සංකතයක්. පුක්කුසාතික මෙනෙහි කරනවා. පුක්කුසාතික මෙනෙහි කරනවා. එතකොට බුදුන් දේශනා කරන මේ විදිහට මේක යථා ස්වභාවය මෙනෙහි කරද්දී නුවණින් කල්පනා කරද්දී හිතේ යාගේ පිහිටන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන තව ධාතු ස්වභාවයන් දෙකක් ගැන ආකාශ ධාතුව විඥාන ධාතුව. එතකොට බුදුරජාණන් මේ සියල්ල ගැනම අනිත්‍ය වශයෙන් දකින්න හැටි පුක්කුසාතිට කියලා දෙනවා. පුක්කුසාති ඒ විදිහට ඒ ධර්මය මෙනෙහි කරනවා. ඒ ධර්ම දේශනාව අවසන් වෙනකොට මේ පුක්කුසාති අනාගාමි ඵලය සාක්ෂාත් කරපු කෙනෙක් වෙනවා. බලන්න. ඒතර බලන්න මේ දීර්ඝ සංසාරේ ගමන් කරන කෙනාට මේ ධර්මය ඇහෙනකොට එයා නුවණින් කල්පනා කරන දක්ෂ වුණොත් එයාට අවස්ථාව ලැබෙනවා ජීවිතේ සැප උපද්දන නිවන් මාර්ග කරා පැමිණෙන්න. ඉතින් පින්නතුනි කල්පනා කරන්න අපිටත් මේ නිවන් මාර්ගය නේදහන්න හම්බෙන්නේ. ඒ නිසා මේ පින්වත් පිරිස මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධාතුන් ගැන වදාළ දේශනා පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායු ධාතුව ආදී මේ සතර මහා ධාතුන් ගැන බුදුරජාණන් වහන්සේ කියලා දුන්න දේවල් හොඳට ඉගෙන ගන්න. ඉගෙනගෙන ඒ කියලා දෙන විදිහට නුවණින් කල්පනා කරන්ට තම තමන්ගේ ජීවිතවල වෙන පරිවර්තනය තමන්ටම අත්දකින්න පුළුවන්. මේ ජීවිතය අවසන් වෙනකොට අපි හිස් අතින් මැරෙන කට්ටිය බවටපත් වෙන්නේ නැහැ. ඒ ගැන හොඳට තේරුම් ගන්නට. ඉතින් පින්වතුනි මේ වෙසක් කාලේ අපගේ සාතුන් වහන්සේගේ ඉපදීම සම්මා සම්බුද්ධත්වයේ පිරිනිවන් පෑම සිහි කරන කාලේ. ඉතින් තමන්ගේ ජීවිතයට අදිෂ්ඨානයක් ඇති කරගන්න අදහසක් ඇති කරගන්න. ඒ මාගේ ශාස්ත්‍රී බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් මේ කියා දුන් මේ ධර්ම ඉගෙනගෙන ඒ ධර්මයේ පුරුදු පුහුණු කරලා මේ ධර්මය අවබෝධ කරගෙන බවට පත් වෙනවා කියලා. මේ සියලු දෙනාට අපි බොහොම මෙසිතින් සිත පතනවා මේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඒ සම්බුදු නුවණින් අවබෝධ කර දේශනා කොට වදාළ මේ ශ්‍රී සද්ධර්ම ඉගෙනගෙන පුරුදු පුහුණු කරලා සුන්දර වූ ජීවිතයක් ඇති කරගන්නට ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද මේ ධර්ම දේශනාවේ විකාශන දායකත්වයේ ධර්මින් පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නේ අද දවසට මාස 3ක් සපිරෙන මිතුජ මිහිත අබේසිංහ සිඟිති දරුවට ආශිර්වාද පිණිස ඒ දරුවගේ දෙමාපියන් විසින් ඉතින් අද දවසේ රැස් කරන්නට දුණු සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් වේවා. පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩිත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සීල පින් අනුමෝදන් වේවා.
මේ පුණ්‍යානුභාවයෙන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඒ වගේම විශේෂයෙන්ම අද දවසේ අද දවසට උපත ලබා මාස 3ක් සපිරෙන මිතුජ මිහිත අබේසිංහ සිඟිති පුතාට මේ පින අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. උතුම් කලල මිතුරු ඇසුර සැලසේවා. තුනු අනන්ත ආශිර්වාදේ දෙවියන්ගේ දැහැමි රැකවරණ උපකාර සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. අද දවසේ මේ පින්කමේ දායකත්වයෙන් දරන සීලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. උදව් උපකාර කරපු සීලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ සීලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. ඒ වගේ මේ දායකත්වයෙන් දරපු සීලු දෙනා නමින් මිය පරලයන්ට යදුණු සීලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාවයෙන් මේ සීලු දෙනාගේ පරලෝක ජීවිත සුඛී සුවපත් භාවයටපත් වේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. මහමෙවුනා වාසී රටලෝ වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලාට, අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මේ සීල පින් හේතුපකාර වේවා. ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනී ලක්විරු ගුවන්විදුලි සේවය කරන සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ මේ පින්වත් සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට සියලු යහපත සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.